නිර්වාණය පිළිබඳ වූ විස්තරයෙන් පස්සේ ඒ රූපකාණ්ඩයේ අවසානයේයි නිවන පිළිබඳ විස්තරය එන්නේ. දැන් ඒ දක්වා අප ඉගෙනගෙන තිබෙන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒ සතර පරමාර්ථයන්. ඒ චිත්ත පරමාර්ථය පිළිබඳව මුලදී අප ඉගෙන ගත්තා සිත් 89ක් නැත්නම් 121ක් කියලා. ඒ සිත් 89 නැත්නම් 121 භූමි වශයෙන් හා ಜಾති වශයෙන් බෙදා අප ඉගෙනගෙන තිබෙනවා. භූමි වශයෙන් බෙදීම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ වශයෙන් ඒ ಜಾති වශයෙන් බෙදීමේ කීවේ අකුසල් කුසල් විපාක ක්‍රියා මේ වශයෙන්. ඒ මුලදී සිත් පිළිබඳව ඉගෙන ගත්ත කරුණු ඒ. ඊළඟට චෛතසිකයන් ගැන කතා කළේ. චෛතසික 52ක් තිබෙනවා. ඒ 52 සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ය, ප්‍රකීර්ණක චෛතසික 6ය කියලා. ඒ 13ක් මුලදී ඉගෙන ගත්තා. ඒ 13 එක නමකින්ද සඳහන් කරනවා එක කොටසක් හැටියට අඤ්ඤ සමාන චෛතසිකය. ඊළඟට අකුසල චෛතසික 14 ගැන ඉගෙන ගත්තා. ඊළඟට සෝභන චෛතසික 25, එයිනුත් සෝභන සාධාරණ චෛතසික 19යි, විරති චෛතසික 3යි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කරුණා මුදිතා යන අප්‍රමාණ්‍ය චෛතසික 2 හා ප්‍රඥාව කියන මේ චෛතසික 25ක්. එමේ චෛතසික 52 ගැන අප කතා කර තිබෙනවා. ඊළඟට මේ චෛතසික යන්ගේ සංප්‍රයෝග ණය, සංග්‍රහ ණයයි කියලා ණය ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. සංප්‍රයෝග ණයයි කීවේ ඒ චෛතසිකයන් යෙදෙන සිත් ගණන වෙන්කොට දැන ගැනීම. නිදර්ශනයක් වශයෙන් දක්වනවා නම් සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පිළිබඳ වූ එක සංප්‍රයෝග ණයක් තිබෙනවා. එය නම් ඒ චෛතසික 7 සියලුම සිත් සමග යෙදෙනවා කියන්නේ. ඊළඟට ප්‍රකීර්ණක චෛතසිකයන්ගෙන් විතර්ක චෛතසිකයගෙන ඒ විතර්ක චෛතසිකය සිත් 55ක යෙදෙන බව කියනවා. විචාරයේ සිත් 66ක. ඔය විදිහට ඒ සංප්‍රයෝග ණයෙන් කියන්නේ ඒකයි. ඒ චෛතසික යෙදෙන සිත් ගණන එතන පිරිසිඳින්නේ වෙන් කරගන්නේ සිත් ගණන. අසුවල් චෛතසිකයේ යෙදෙන්නේ මෙපමණ සිත්වලය. ඒ සිත් මොනවද කියලා අප එහිදී ඉගෙන ගන්නවා. ඊළඟට චෛතසිකයන් පිළිබඳව දැනගත්තේ සංග්‍රහණයකින්. ඒ සංග්‍රහණයෙහිදී ඉගෙන ගන්නේ ඒ සිතක්ගෙන ඒ සිතෙහි යෙදෙන චෛතසික ගණන වෙන්කොට ගන්න. නිදර්ශනයක් ඇටියට නම් යන්නේ ලෝභ මූල සිත් 8න් පළමුවෙනි ලෝභ සහගත සිත, සෝමනස්ස සහගත, ditthිගත, සම්පයුක්ත, අසංඛාරික සිත කියන මේ සිතෙහි යෙදෙන චෛතසික ගණන පිරිසිදුනවා. ඒ මොනවද කියන්නේ? ඉතින් අපි එහිදී ඉගෙන ගත්තා අඤ්ඤ සමාන චෛතසික 13ක්, අකුසල සාධාරණ චෛතසික 4ක්, ලෝභයත් ditthියත් කියන මේ චෛතසික 19. ඒ පළමුවෙනි ලෝභ මූල සිතෙහි ඇති වෙනවා, ලැබෙනවා. අනේ විදිහට ඒ සිත් වල යෙදෙන චෛතසික වෙන්කොට දැක්වීමයි, ඉරිසිඳ ගැනීමයි සංග්‍රහ ණයෙන් කරන්නේ. එම් සංප්‍රයෝග ණය 16ක, සංග්‍රහ ණය 33ක අප ඉගෙන ගන්නවා. ඊළඟට ප්‍රකීර්ණක කාණ්ඩය කියලා එකක් වෙනවා. එහි ආවේ වේදනා හේතු කිච්ච ద్వාර ආරම්භන වස්තු කියන ඒ ෂඩ් සංග්‍රහයන්ගේ වශයෙන් සිත් බෙදාගෙන වේදනා වශයෙන් සිත් බෙදෙන, හේතුන්ගේ වශයෙන් සිත් බෙදෙන. ඒ ආදී ඒ පිළිවෙලටයි ආවේ.
වේදනා වශයෙන් වේදනා තුනක් කියලා අපි ඉගෙන ගත්තා. එහෙම නැත්නම් වේදනා පහක් කියලා. වේදනා තුනයි කීවේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුන. නැවත මේ වේදනා සංග්‍රහයේදී වේදනාව පහක් වශයෙන් ගෙන දක්වනවා. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා. ඉතින් මේ වේදනාවන් සමග යෙදෙන්නා වූ සිත් සුඛ වේදනාවෙන් යුක්ත සිත් උපේක්ෂා වේදනා දුක්ඛ වේදනාවෙන් යුක්ත සිත් උපේක්ෂා වේදනාවෙන් යුක්ත සිත්. එහෙම අනුභවන භේදයෙන් වේදනාව තුන්වැදෑරුම්ය, ඉන්ද්‍රිය භේදයෙන් වේදනාව පස්වැදෑරුම්ය කියලා ඉගෙනගෙන අනුභවන භේද වශයෙන් ඉන්ද්‍රිය භේද වශයෙන් ඒ වේදනාවන් සමග උපදනා වූ සිත් ගණන පිරිසිඳ ගන්නවා වේදනා සංග්‍රහයේදී කරන්නේ ඒකයි. අනුභවන භේදයෙන් වේදනාව තුනක් නම් ඒ තුන දක්වන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියලා. එහිදී සුඛයට සෝමනස්සයත් ඇතුළත් වෙනවා. අනුභවන භේදයෙන් ගත්කල සෝමනස්සයත් සැපක් නේ. ඒ නිසා විඳීම් වශයෙන් ගත්කල කායික වශයෙන් හෝ මානසික වශයෙන් සැප විඳීමක් තිරෙන්නේ. එතකොට සුඛානුභවය සැප අනුභවය. ඒ නිසා ඒ සුඛ සෝමනස්ස දෙකම එකතු කොට සුඛ වේදනාවෙන් යුක්ත සිත් 63ක් කියලා කියනවා. දුක්ඛ දෝමනස්ස දෙක එකතු කොට දුක්ඛ වේදනාවෙන් යුක්ත සිත් 3ක් කියලා ගන්නවා. දොම්නස් සහගත සිත් 2යි දුක්ඛ සහගත කාය විඤ්ඤාණ. උපේක්ෂා වේදනාවෙන් යුක්ත සිත් 55යි. ඒවා ඉන්ද්‍රිය බෙහෙදෙන් බෙදා ගන්නා විට සුඛ වේදනාවෙන් යුක්ත. එතකොට ඉන්ද්‍රිය බෙහෙදෙන් නම් වේදනා 5යි. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා. සුඛ වේදනාවෙන් යුක්ත සිත් 1යි කියලා එතෙන්දි ගන්න. සුඛ සහගත කාය විඤ්ඤාණ. සෝමනස්ස වේදනාවෙන් යුක්ත සිත් 62යි. දුක්ඛ වේදනාවෙන් යුක්ත සිත් 1යි. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. දෝමනස්ස වේදනාවෙන් යුක්ත සිත් 2යි. උපේක්ෂා වේදනාවෙන් යුක්ත සිත් 55යි. අනේ මේ විදිහට අනුභවන භේදයෙන් වේදනාව තුනක් කොටත් ඉන්ද්‍රිය භේදයෙන් වේදනාව පහක් කොටත් ඒ අනුව සිත් බෙදා ගන්න. හේතුන්ගේ වශයෙන් සිත් බෙදා අපි ඉගෙන ගත්තා. හේතු තිබෙන්නේ 6යි. ලෝභ දෝෂ මෝහ, ලෝභ දෝෂ අමෝහ. ඒ ලෝභාදී හේතුන් සමග යෙදෙන සිත් සහේතුක සිත්. ලෝභාදී හේතුන්ගෙන් එකක්වත් නැති සිත් වලට කියනවා අහේතුක සිත්. සහේතුක සිත් 71යි, අහේතුක සිත් 18යි කියලා. එහෙම දල වශයෙන් ඉගෙන ගත්තා. හේතුන් සමග යෙදෙන සිත් 71යි. හේතුන් සමග නොයෙදෙන සිත් 18යි. ඊළඟට මේ හේතුන් සමග යෙදෙන සිතුත් ඒක හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක කියලා එහෙමත් බෙදාගත්තා. ඒක හේතුක සිත් 2යි කියලා. ඒක හේතුක සිත් 2යි කියවේ මෝහ මූල සිත් 2. ද්වි හේතුක සිත් 22ක් කියලා ඉගෙන ගත්තා. අකුසල් වල ලෝභ මූල සිත් 8ක්, ද්වේෂ මූල සිත් 2ක් කියන ඒ 10යි. කාමසෝභනේහි ඥාන විප්‍රයුක්ත සිත් 12යි. එනේ මේ 22. ඉතිරි සිත් 47 ත්‍රි හේතුක සිත්. එහෙම වේදනා හේතු ඊළඟට කිච්ච වශයෙන් කෘත්‍යයන්ගේ වශයෙන් ද අපසිත ඉගෙන ගත්තා. කෘත්‍ය 14ක් කියනවා. පටිසන්ධි භවාංග ආවජ්ජන දස්සන සවන ගායන සායන කුසන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන චුති වශයෙන් කෘත්‍ය 14. ඒ කෘත්‍යයන් සිදු කරන සිත් ඊළඟට ඉගෙන ගත්තා. ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත් 19යි. භවාංග කෘත්‍යවත් සිත් වන්නේද ඒ ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත් 19යිමයි. ඊළඟට ඒ නිසා භවාංග කෘත්‍යවත් සිත් 19යි. ආවර්ජන කෘත්‍යවත් සිත් 2යි. පංචද්වාරා වජ්ජනය හා මනෝද්වාරා වජ්ජනය. ඊළඟට දස්සන සවන ගායන සායන කුසන දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම හා ස්පර්ශ කිරීම කියන ඒ කෘත්‍යයන්ගේ වශයෙන්
ඒ කෘත්‍යවත් සිත් දෙක බැගින් අප ඉගෙන ගත්ත චක්කු විඥාන සිත් දෙක, සෝත විඥාන සිත් දෙක, ගාන විඥාන සිත් දෙක, ජීවහා විඥාන සිත් දෙක, කාය විඥාන සිත් දෙක. ඊළඟට සම්පටිච්ඡන කෘත්‍යවත් සිත් දෙකයි, සම්පටිච්ඡන සිත් දෙක, සම්තීරණ කෘත්‍යවත් සිත් තුනයි, උපේක්ෂා සහගත සම්තීරණ දෙකයි, සෝමනස්ස සම්තීරණයයි කියන ඒ තුන. සම්තීරණ ඊළඟට වොත්තපන සිත් එකයි, වොත්තපන කෘත්‍යවත් සිත් එකයි, මනෝද්වාරෙහිදී පංචද්වාරෙහිදී මනෝද්වාරා වජ්ජන සිත් වොත්තපන කෘත්‍යය සිදු කරනවා කියලා අපි ඉගෙන ගත්තේ. ජවන කෘත්‍යවත් සිත් 55යි. ජවන් කෘත්‍යවත් සිත් 55ක් තිබෙනවා. ඊළඟට ජවන තදාරම්මන කෘත්‍යවත් සිත් 11යි. මහා විපාක 8යි, සම්තීරණ 3යි. අනේ එහෙම ඒ කෘත්‍යයන්ගේ වශයෙන්ද සිත් බෙදා ගන්න. ඊළඟට ආරම්මණයන්ගේ වශයෙන් අරමුණු පළමු කොට ඉගෙන ගත්ත අරමුණු 6යි කියලා. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පුට්ඨබ්බාරම්මන, ධම්මාරම්මන කියලා. ඒ රූපාරම්මණය නම් ඒ වර්ණ රූපයයි, තත් රූපමේව රූපාරම්මනං, තථා සද්දාදේව සද්දාරම්මනාදී. ධම්මාරම්මනම් පන ප්‍රසාද සුකුම රූප චිත්ත චෛතසික නිබ්බාන පඤ්ඤාති වශයෙන් ඡදා සංගයති කියලා ඉගෙන ගත්තා. ධම්මාරම්මණය නම් ප්‍රසාද සුකුම රූප චිත්ත චෛතසික නිබ්බාන පඤ්ඤාති කියන සයවදයන් ධර්මයන් තමයි ධම්මාරම්මණය. එහෙම ආරම්මන සංග්‍රහය. ඊළඟට ඒ ආරම්මන සංග්‍රහයේදී අරමුණු මේවයි කියලා දැනගෙන ඒ අරමුණු ඇති සිත් ඉගෙන ගත්තා. රූපය අරමුණු කොට උපදනා රූපයම පමණක් අරමුණු කරන්නා වූ සිත් පිරෙන්නේ කීයද? දෙකයි. රූපාරම්මණය අරමුණු කරන සිත් පිරෙන්නේ දෙකයි. අනේ විදිහට ඒකාන්තයෙන් ඒකාංශික ආරම්මන විභාගය, අනේකාංශික ආරම්මන විභාගය කියලා ඒ අරමුණු කිරීම පිළිබඳව ඒකාන්ත වශයෙන් ඒ අරමුණක්ම පමණක්ගෙන උපදනා සිත් තිබෙනවා. සමහරක් සිත් තිබෙනවා ඒවා අනේකාන්ත වශයෙන් ඒ ධර්මයන් අරමුණු කරනවා. අපි නිදර්ශනයකට කියනවා නම් අනිත් ඒවා විතර අමාරු නෑ. දැන් නිර්වාණය අරමුණු වශයෙන් ගන්නා වූ සිත් තිබෙනවා 19ක්. නිවන අරමුණු කොට උපදනා වූ සිත් 19ක් තිබෙනවා. ඒ 19න් ඒකාන්ත වශයෙන් නිවනම අරමුණු කරන වෙන කිසිවක් අරමුණු නොකරන සිත් තිබෙන්නේ 8යි. ඒ ලෝකෝත්තර සිත් 8. ඒකට ඒකාංශික ආරම්මන විභාගෙහිදී නිවන ඒකාන්ත වශයෙන් අරමුණු කරන්නා වූ සිත් කොතෙක්ද කියා අසන ප්‍රශ්නයට පිළිතුර වශයෙන් ලැබෙන්නේ 8යි. එනම් ලෝකෝත්තර සිත් 8යි. නිර්වාණය අනේකාන්ත වශයෙන් අරමුණු කරන්නා වූ සිත් කීයද කියා අසුවම ඒට දෙන්නට තිබෙන පිළිතුර 11යි කියලා. 11යි. ඒ මොනවාද කියලා අහුවම ඉතින් කියන්නට මොනවාද ඒ 11? මට නම් පිළිතුරු දෙත හැකි මේ පින්නතුන් දන්න. මතක. මනෝද්වාරා වජ්ජනය අපි එහෙම ගනිමු. මනෝද්වාරා වජ්ජනය මට ඇහෙන්නේ. මම කතා කරනවා වගේ ඇහෙනවා නේ? ප්‍රශ්න අහන එක්කෙනා අනිත් අයට ඇහෙන්න කතා කරනවා වගේම පිළිතුරු දෙනකොට හැමදෙනාටම ඇහෙන්න අඩු ගන්න මටවත් ඇහෙන්න කියන්නේ. මම කියන්නේ මනෝද්වාරා වජ්ජන සිත. ඊළඟට ඥාන සංප්‍රයුක්ත කාමාවචර ජවන් කීයක් තියෙනවද? ජවන් ඥාන සංප්‍රයුක්ත කාම ජවන් 8ක් තියෙනවනේ නේ? ඒ මොනවද ඥාන සංප්‍රයුක්ත කාම ජවන් කිව්වේ? කුසල් 4යි ක්‍රියා 4යි. එතකොට එතන 9ක් නේ. ඊළඟට තව මොනවාද තියෙන්නේ? අභිඥා කුසල් සිතයි අභිඥා ක්‍රියාස. අභිඥා කුසල් සිතේ කියන්නේ අභිඥා වශයෙන් උපදනා පංචම ධ්‍යාන කුසල් සිත. ඒ වගේම අභිඥා වශයෙන් උපදනා පංචම ධ්‍යාන ක්‍රියාස. අන්න ඒ 11 එකතු වුණාම 19ක් සිත්.
අනේ විදිහට ඒකාංශික ආරම්මන විභාගය, අනේකාංශික ආරම්මන විභාගය කියලා ආරම්මන සංග්‍රහයක් අපි ඉගෙන ගන්නවා. වේදනා හේතු පිච්ච ద్వාර ආරම්මන ඊළඟට වත්තු 6ක් දැනගත්තා. ద్వාර ආරම්මන. එහෙම ඒ ඉස්සෙල්ලා ద్వාර කියන්නට ඕනේ. ద్వාරත් 6ක් තියෙනවා. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. ඒ ద్వාරික සිත් මොනවද කියලා අපි ඉගෙන ගත්තා. චක්කුද්්වාරික සිත් 46යි, සෝතද්්වාරික 46යි, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික පිළිවෙලින් 46 බැගින් මනෝද්්වාරික සිත් කීයද? 60 මනෝද්වාරා වජ්ජන, යවන, තදාරම. ඉතින් කීයද? මනෝද්වාරා වජ්ජනය යවන් කීයද? යවන් 55යි. 55යි 1යි 56යි තදාරම 67යි. නේ? මනෝද්වාරික සිත් 67යි. ඉතින් වරක ద్వාරික වන්නා වූද, ద్వාර විමුක්ත වන්නා වූද සිත්යයි කියලා ඉගෙන ගත්ත කොටස. නේ? ඒකේ තිබුණනේ ප්‍රභේද වගේ. ඒකද්්වාරික චිත්තානි පංච චද්්වාරිකානිච චද්්වාරික විමුක්තානිච සබ්බථාක. නේ? ඒවත් මම මේ මතක් කළේ දෙතින තුන් ඒවා නැවත දැනගන්නට ඕනේ, මතක් කර ගන්නට ඕනේ. ඒ ద్వාර ආරම්මන ළඟට අපි කිව්ව ආරම්මන සංග්‍රහයේ ආපු කරුණු. වත්තු 6 චක්කු වත්තු, සෝත වත්තු, ගාන වත්තු, જીවහා වත්තු, කාය වත්තු, හදේ වත්තු. එයින් චක්කු වත්තුව මිශ්‍රය කරගෙන සිත් කීයද? 2යි. චක්කු විඥාන සිත් 2. චක්කු වත්තුව මිශ්‍රය කරගෙන. සෝත විඥාන සිත් 2, සෝත වස්තුව මිශ්‍රය කරගෙන. මේ විදිහට ඒ එක චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන වස්තු මිශ්‍රය කරගෙන ඇතිවන්නා වූ සිත් පිළිවෙලින් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒ සිත් 10 එක වස්තුවක 2 බැගින්. ඊළඟට හදේ වත්තු, ඒ හදේ වත්තු මිශ්‍රය කරගෙන උපදනා වූ සිත් කීප විදිහකට අපි සංග්‍රහයේ ඉන්නේ. ඒ විදිහටනේ සංග්‍රහයේ එන විදිහට ඒ කොමාරි හදේ වස්තුව මිශ්‍රය කරගෙන ඇතිවන්නා වූ සිත් කීයයි කියලාද ඉගෙන ගන්න. මේ පින්නතුන්ට මතක ඇතිනේ අර ගාථා වගේ කියවනේ. චවත්තුං නිසිතා කාමේ සත්ත රූපේ චතුබ්බිධා තිවත්තුං නිසිතා රූපේ ධාත්වේකා නිසිතා මතා දේ චත්තාලීස නිස්සාය දේ චත්තාලීස ජායරේ නිස්සාය ච අනිස්සාය වාකා රූපා අනිස්සිතා. ඒ වස්තු සංග්‍රහයේ සිත් බෙදා පෙන්වන්නේ එතන සප්ත විඥාන ධාතුන්ගේ වශයෙන්. සප්ත විඥාන ධාතුන්ගේ වශයෙන්. සප්ත විඥාන ධාතු කීවේ චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. එහෙම දක්වලා ඒ විදිහට ඒ වස්තුන් මිශ්‍රය කරගෙන හෘදේ වස්තුවම මිශ්‍රය කරගෙන ඇතිවන්නා වූ සිත්ය, හෘදේ වස්තුව මිශ්‍රය කරගෙන හෝ මිශ්‍රය කර නොගෙන ඇතිවන්නා වූ සිත්, වස්තු මිශ්‍රයක් නැතිවම ඇතිවන්නා වූ සිත් කියලා ඉගෙන ගත්ත මතකයි නේ. වස්තු මිශ්‍රයක් නැතිවම ඇතිවන්නා වූ සිත් කියන්නේ මොනවටද? අරූපාවචර විපාක සිත් 4. වස්තු මිශ්‍රයක් නැතිවමයි ඇතිවන්නේ. වස්තු මිශ්‍රයක් ඇතිව, ඒ කියන්නේ වස්තුව ඇති ලෝකයක වස්තු මිශ්‍රය ඇතිව, වස්තු නැති ලෝකයක අරූප භූමියේ වස්තු මිශ්‍රයක් නැතිව උපදනා වූ සිත් 42ක් කියලා. වස්තු මිශ්‍රය කරගෙනම උපදනා වූ සිත් 43ක් කියලා. අපේ වස්තුව මිශ්‍රය කරගෙනම ඇතිවන්නා වූ සිත් 43ක්. එහෙම ඉගෙන ගන්න. ඒ වස්තු ඒ සංග්‍රහයට අනුතුරුව තමයි අපි චිත්ත වීති ඉගෙන ගන්න. නේ? චිත්ත වීති. ඒ චිත්ත වීති පංචද්වාරික චිත්ත වීති, මනෝද්වාරික චිත්ත වීති කියලා ඒ විදිහට ප්‍රධාන වශයෙන් දෙකකට. ඒ පංචද්වාරික වීති
අතිමහන්තාරම්මන වීති මහන්තාරම්මන වීති පරිත්තාරම්මන වීති අතිපරිත්තාරම්මන වීති කියලා සතර ආකාරයකින් සතර වැදාරින් කොට ඉගෙන ගන්නවා. අතිමහන්තාරම්මන චිත්ත වීති එකයි ලැබෙන්නේ ඒ ద్వාරයක. එහෙම මේ පංචද්වාරී. ඒකට පංචද්වාරික අතිමහන්තාරම්මන වීති පහක් තිබෙනවා. එක එක ద్వාරයක එක බැගින්. මහන්තාරම්මන වීති එක ద్వාරයක දෙක බැගින් 10ක් තිබෙනවා. පරිත්තාරම්මන වීති එක ద్వාරයක 6 බැගින් 30ක් තිබෙනවා. අතිපරිත්තාරම්මන වීතිත් එක ద్వාරයක 6 බැගින් 30ක්. එහෙම අපි ඉගෙන ගත්තා. එහෙම ගත්තම එක ద్వාරයක ලැබෙන ඒ අතිමහන්තාරම්මන වීති, මහන්තාරම්මන වීති, පරිත්තාරම්මන වීති, අතිපරිත්තාරම්මන වීති කියන මේවා 75ක්. එහෙම ඉගෙන ගත්තා. ඊළඟට මනෝද්වාරෙහි විභූතාරම්මන වීති, අවිභූතාරම්මන වීති. ඒ මනෝද්වාරික චිත්ත වීති වලටයි ඇතුළත් වන්නේ මාර්ග වීති, ධ්‍යාන වීති, මාර්ග වීති, ඒ ධ්‍යාන සමාපatti වීති, ඵල සමාපatti වීති, අභිඥා වීති, ඒව කොහොම ඇතුළත් වන්නේ ඒ මනෝද්වාරික වීති වලට. ඒවා අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ වීති මුක්ත සංග්‍රහයක් කියනවා. වීති මුක්ත සංග්‍රහයේදී කර්මාදිය පිළිබඳව අපි ඉගෙන ගත්තා. කර්මයේ දිව්‍ය ලෝක, භ්‍රම ලෝකවල ආයුෂ ආදී මේවා අපි ඉගෙන ගත්තා. ඒ අන්තිමටයි රූපකාන්තය. ඒ රූපත් භූත ප්‍රසාද විෂයා භාවෝ හදය විච්ඡපි. ජීවිතාර රූපේහි අට්ඨාරස විධං තථා. පරිච්ඡේදෝ ච විඤ්ඤාති විකාරෝ ලක්ඛණං. අනිප්පන්නා දසචේති කොයි විදිහට එනවා අට්ඨාරස අට විසති විධං භවේද කියලා ගාථාය. අන්තිම පදේ මතක නැහැ. ඒ විදිහට රූප 28ක් ගැන. දැන් රූප 28 කියලා ඊළඟට නිවන ගැන. ඒකට චිත්ත චේතසික රූප නිබ්බාන. එහෙමනේ එන්නේ. අපි මුලදීම කිව්වනේ මේ අභිධර්මාර්ථ සංග්‍රහය පටන් ගන්නේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියන මේ নমස්කාර පාඨය දක්වලා ඊළඟට සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝහං. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා කියන ඒ රත්නත්‍රයට নমස්කාර කොට ඒ අභිධර්මාර්ථ සංග්‍රහය නැමැති මේ ග්‍රන්ථයක් කියන්නේ මේ කියන එකයි එන අදහස් කරන්නේ. පවක්කාන සම අභිධම්මත්ත සංඝහං. ඊළඟට එනවා තත්ථ උත්තාභිධම්මත්තා චතුධා පරමත්ත චිත්තං චේතසිකං රූපං නිබ්බාන මිති සබ්බතා. තත්ථ කීවේ ඒ අභිධර්ම ප්‍රකරණයන්හි කියන එක. ඒ අභිධර්ම ප්‍රකරණයන්හි බුත්තා වදාරන ලද ප්‍රකාශ කරන ලද අභිධම්මත් තත්ථ උත්තාභිධම්මත්ත අභිධර්මාර්ථයෝ. ඒකේ අභිධර්ම ප්‍රකරණ වල යම් තාක් ප්‍රකාශ කර තිබෙන අභිධර්මාර්ථ. ඒකේ අභිධර්මාර්ථ වලට පුද්ගලයන් පවා ඇතුළත් කොට දැක්වෙනවා. ඒ අභිධර්මාර්ථ වලට ඒකක පුද්ගල, ද්විවිධ පුද්ගල, ත්‍රිවිධ පුද්ගල, චතුර්විධ පුද්ගල, පංචවිධ පුද්ගල ඔය ආදි වශයෙන් ඒකාදස විධ පුද්ගල කියන මේ දක්වා පුද්ගල පඤ්ඤාති ප්‍රකරණෙහිදී පුද්ගලයන් බෙදා දක්වනවා. ඒද අභිධර්මාර්ථය. ඒත් අභිධර්මාර්ථ. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණෙහිදී පුද්ගලයන් ගැනයි කියන්නේ. ඒ අභිධර්මාර්ථ සියල්ල. ඒකට අභිධර්මාර්ථය කියන විට ප්‍රකරණ 7හිම එන ධම්මසංගණී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාති කතාවත්තු යමක ප ဋ ාණ කියන ඒ ප්‍රකරණ 7හිම එන අභිධර්මාර්ථ චතුධා පරමත්තතු පරමාර්ථ වශයෙන් සතර වැදෑරුම්ගේ ඒ කොයි තැනින්
කවර කරුණක් හෝ ගත්තා. ඒ ගනු ලබන දෙය පරමාර්ථ වශයෙන් බෙදෙන විට මේ හතරටමයි ඇතුළත් වන්නේ. ඒ පිටතර එකක් නැහැ. පරමාර්ථ වශයෙන් තිබෙන හතරයි. ඒකයි තත්ථ බුත්තාභි ධම්මත්තා චතුධා පරමත්ත. චිත්තං චේතසිකං රූපං නිබ්බානං ඉති සබ්බත. සිතය, චෛතසිකය, රූපය, නිබ්බාණය කියන මේ වශයෙන්. දැන් මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන සතර පරමාර්ථයන් පිළිබඳව ඒ සංක්ෂේපයෙන් දත යුතු කරුණු අපි රූප කාණ්ඩය අවසන් කිරීමත් සමග ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා ඒ සතර පිළිබඳව කවර තැනකින් හෝ යමක් ඇසුවම පිළිතුරු දෙන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. දැන් ඊළඟට එන්නේ මේ පින්නතුන් බණ පොත් කියවන විට විශේෂයෙන්ම පෙළ පොත් කියවනවා නම් පාලියෙන් මේ දැන් අප ඉගෙන ගන්නට යන ධර්ම ඒ බණ පොත්වලදී අපට අසු වෙනවා, හමු වෙනවා. ඒ මෙහි උගන්වන දැන් මේ කියන්නට යන කාණ්ඩයට කියන්නේ සමුච්චය කාණ්ඩය. සමුච්චය කියන්නේ මේ ධර්මයන් පිටු කිරීම. ඒක ධර්මයන්ගේ එක විදිහක සාරාංශයක් වශයෙන් දක්වනවා. පිටු කර. ඒ ධර්ම සමුච්චය. ඒක අපිට තේරෙවි කියාගෙන යන විට ගාථාව එන්නේ මෙසේ ද්වා සප්තති විධා විත්තා වත්තු ධම්මා සලක්ඛනා තේසං දානි යථා යෝගං පවක්ඛාමි සමුච්චය. දැන් මෙතෙන්දී කියනවා වත්තු ධර්ම 72ක් තියෙනවා. ඒ වත්තු ධර්මයේ කීවේ අනිකක් නෙවෙයි පරමාර්ථ ධර්මමයි. වත්තු ධර්ම කියලා 72ක්. එහෙම 72ක් කීවේ චිත්ත චෛතසික කියන ඒවා 53ක්. ඒ මොකද සිත එක පරමාර්ථයක් නේ. ඒ චිත්ත පරමාර්ථය පිළිබඳ වූ ප්‍රභේදයි සිත 89 එහෙම නැත්නම් 121 වශයෙන් ඉගෙන ගත්තේ. පරමාර්ථයේ කීවේ දැන් පරමාර්ථ හතරනේ. ඒ පරමාර්ථ හතරෙන් එකක් තමයි සිත. චෛතසික පරමාර්ථයයි කියන විට වෙන වෙනම ධර්මනේ. නේ පස්සේ කීවේ වේදනාව නෙවෙයි. වේදනාවේ කීවේ සංඥාව නෙවෙයි. ඒ නිසා වෙන වෙනම ධර්ම. සිතේ කියන විට ඒක අකුසල සිතක් වේවා, කුසල් සිතක් වේවා, විපාක සිතක් වේවා, ක්‍රියා සිතක් වේවා සිතයි. සිතයි. ඒ සිතේ තිබෙන්නේ කුමක්ද? සිතේ කියලා දැනගන්නේ නැත්නම් සිතයි කියලා අනිත් ධර්මයන්ගෙන් වෙන් කරන්නේ සිතේ තිබෙන ලක්ෂණය. මොකක්ද ඒ ලක්ෂණය? අරමුණු දැනීම. අරමුණු දැනීම, අරමුණු ගැනීම. ඒ ලක්ෂණ. ඒ නිසා කවර හෝ සිතක් ධර්ම වශයෙන් ගත්කල සිතමයි චිත්ත පරමාර්ථය. චෛතසික ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒකවත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන් හැම චෛතසිකයකටම තිබෙනවා. ඒ චෛතසිකයේ පිළිබඳ විශේෂ ලක්ෂණය නෙවෙයි. ඒ චෛතසිකයේ පිළිබඳව තිබෙන චෛතසිකයන් සියල්ලටම පොදු. ඒක විශේෂ ලක්ෂණයක් නෙවෙයි. ඒකට කියන්නේ සංප්‍රයෝග ලක්ෂණ. ඒක මතක තබා ගන්න. සංප්‍රයෝග ලක්ෂණය කියන්නේ සිතත් සමග එකට යෙදෙන්නේ කෙසේද කියන එකයි එයින් පෙන්වන්නේ. සිත සමග එකටම උපදිනවා. සිත උපදිනකොටමයි උපදින්නේ ඒකම. සිත නැති වෙනකොට ඒකම නැති වෙනවා. සිත ගන්න අරමුණමයි ඒ චෛතසික වලට තිබෙන්නේ ගන්නෙ. සිත යම් වස්තුවක නම් ඇතිවන්නේ ඇසුරු කරන්නේ යම් වස්තුවක් නම් ඒ වස්තුවමයි ඒ සිතත් සමග උපදන චෛතසිකයන්ට ඇත්තේ. අර චෛතසිකයන්ගේ ඇසුරවන්නේ ඒ වස්තුවමයි. අර සිත සමග එකට යෙදීම පිළිබඳව චෛතසිකයන්ගේ තිබෙන ලක්ෂණයි ඒ දක්වන්නේ. ඒකටයි කියන්නේ සංප්‍රයෝග ලක්ෂණ.
එක එක චෛතසිකයකට ඒ චෛතසිකයේ අනිත් චෛතසිකයෙන් වෙන් කර ගන්නට හැකිවන විශේෂ ලක්ෂණයක් තිබෙනවා. අන්න ඒකයි ඒ චෛතසික ඉගෙන ගැනීමේදී අපි විශේෂයෙන්ම දැනගන්න. පස්සේ තිබෙන කුසල ලක්ෂණය, වේදනාවේ තිබෙන වේදිත ලක්ෂණය, සංඥාවේ තියෙන සංජානන ලක්ෂණය, චේතනාවේ තිබෙන චේතිත ලක්ෂණය, ඔය ආදි වශයෙන් ඒ එක එක ධර්මයකට තිබෙන විශේෂ ලක්ෂණේ ඉගෙන ගන්න. අන්න එහෙම විශේෂ ලක්ෂණ ඒ ධර්මයට ඇති නිසා තමයි චෛතසික එහෙම විශේෂ වෙලා තිබෙන වෙන් වෙලා තිබෙන්නේ. එබැවින් චෛතසික 52ක් දක්වනවා. චෛතසික 52. එතකොට චෛතසික 52යි සිතයි කියන විට නාම ධර්මම 53ක්. ඊළඟට ඉතිරි වන්නේ රූප. රූප අපි 28ක් කියලා ඉගෙන ගත්තා. සලක්ෂණ රූප කියන නමක් තිබෙනවා. රූප කියලා නමක් තිබෙනවා. නිෂ්පන්න රූපේ කියලා නමක් තිබෙනවා. ඒ නිෂ්පන්න රූප 18යි ප්‍රධාන රූප. අනිත් ඒවා ඒ රූපයන්ගේම තිබෙන ආකාර. ඒවාට ඒ නිසා කියනවා අනිෂ්පන්න රූපේ කියලා. අනිෂ්පන්න රූප. එතකොට රූප වශයෙන් වස්තු ධර්ම වලට ඇතුළත් කොට තිබෙන්නේ. අපිට ඕන නම් ඒ 28මත් ගත හැකියි. නමුත් මෙතෙන්දී 72ක් කියලා දක්වන්නේ රූප 18ක් කියන. රූප 18යි ධර්ම 53යි නාම ධර්ම 53යි එකතු වුණාම කීයද? 71යි. අනිත් ධර්මයේ කුමක්ද? නිර්වාණ. ඒකයි ද්වාසත්පති විධා විත්තා වත්තු ධම්මා සලක්ෂණ. ඒ ලක්ෂණ සහිත 70 දෙබදෑරු වස්තු ධර්මයන් නැත්නම් පරමාර්ථ ධර්මයන් පිළිබඳව අපි දැන් මීට කලින් කතා කර තිබෙනවා. තේසං දානි යථා යෝගං පවක්ඛාමි සමුච්ඡය. දැන් ඒ 72ක් වූ ඒ පරමාර්ථ ධර්මයන්ගේ යෙදෙන පරිද්දෙන් ඒ වායේ සමුච්ඡය කියන ඛණ්ඩයක් කොටසක් මෙතෙන් සිට කියමු. ඉතින් මේ සමුච්ඡය පිටු කරනවා. දැන් ඉතින් අපි ඉගෙන ගත්ත ඒවා පිටු කොට දක්වනවා. ඒකට ඇතුළත් වන්නේ මෙන්න මේ ටිකයි කියන එක. අකුසල සංඝහෝ මිස්සක සංඝහෝ බෝධිපක්ඛිය සංඝහෝ සබ්බ සංඝහෝ චේති සමුච්ඡය සංඝහෝ චතුබ්බිදෝ වේදිතබ්බ. ඒ සමුච්ඡය සංග්‍රහය මෙතෙක් ඉගෙනගත් වස්තු ධර්ම 72 පිළිබඳ පිටු කිරීමේ මේ සංග්‍රහය කියන එකක් දන්නවනේ මේ පින්නතු. සංග්‍රහය කියන්නේ යම් යම් කොටස් වලට ඇතුළු කිරීමක් කරන්නේ. ඒ සංග්‍රහය සතර වැදෑරුම් වෙනවා. අකුසල සංග්‍රහය, මිශ්‍රක සංග්‍රහය, බෝධිපාක්ෂික සංග්‍රහය, සබ්බ සංග්‍රහය. අකුසල සංග්‍රහය කියන විටම අපට පේනවා එහි ගැබ් වෙලා තිබෙන්නේ අකුසල ධර්මමයි, වෙන මොනවත් නැහැ. මිශ්‍රක සංග්‍රහය කියවම ඊට වඩා වෙනස් එකක්. මිශ්‍රකය කියන්නේ මිශ්‍රයි. මොනවද මිශ්‍ර? දැන් අපි අර මුලදී අපට ඉනිකර අකුසල සංග්‍රහයම කරුණු කොට ගත්තොත් මිශ්‍රක සංග්‍රහය කියන එකට ඇතුළත් වෙන්නට ඕන මේ අකුසල මොනවද? ඒකට අකුසල් කුසල් විපාක ක්‍රියා කියන ඒ වශයෙන්. එහෙම නැත්නම් අභිධර්මයේදී බුදුරජාණන් වහන්සේ ඔය හතරම වදාලේ තුනකට ඇතුළත්. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා. කුසල, අකුසල, අව්‍යාකත. අව්‍යාකතේ කියවේ ඒ අභ්‍යාකත කියන එක අටුවාවේ විස්තර කරන්නේ කුසල කුසල වශයෙන් අකතිතාති අභ්‍යාකතා. කුසල කුසල වශයෙන් අකතිතා. කුසල් අකුසල් වශයෙන් නොවදාරන ලද බැවින් අභ්‍යාකත. ව්‍යාකත කියන්නේ වදාළ කියන එක. අව්‍යාකතේ කියන්නේ නොවදාළ. කුමක් වශයෙන් නොවදාළද?
කුසල් අකුසල් වශයෙන් නොවදාල්. කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. ඒකට කුසල් නොවන අකුසල් නොවන යමක් වේ නම් ඒ තමා අව්‍යාකත. ඒවා ධර්ම වශයෙන් නම් කියන්නේ තිබෙන්නේ මොනවයි කියලාද? විපාකසිත, ක්‍රියාසිත, ඊළඟට රූප, නිබ්බාන. අව්‍යාක. අකුසල සංඝහෝ මිස්සක සංඝහෝ. බෝධිපක්ඛිය සංඝහෝ. දැන් බෝධිපක්ඛිය සංඝහෝ කියන විට අප දන්නවා අපිට තේන එකවරටම ඒකට එන්නට බෑ අකුසලයන්ට. බෝධිපක්ඛිය සංඝ. බෝධිපාක්ෂික සංඝය. ඊට එන්නේ බෝධිපාක්ෂික ධර්ම. සබ්බ සංඝා කියවම ඒකටත් ඔක්කොම එන්නට පුළුවන් නේ. සබ්බ කියන්නේ සියල්ලම. සියල්ලම සංග්‍රහ කරනවා. අනේ නිසා පළමු කොට ඒ සංචය කාණ්ඩෙහිදී ඉගෙන ගන්නට තිබෙන්නේ අකුසල සංග්‍රහය. දැන් මේ ග්‍රන්ථය කරන මේ අභිධර්ම පිටකයට කර තිබෙන කෙටි අටුවාවක් මේ අභිධර්මාර්ථ සංග්‍රහය. සාමාන්‍යයෙන් අටුවා කියන ඒවා ඒ සූත්‍රාන්තයන්ට හෝ වෙනත් ධර්මවලට ඒවායේ තිබෙන තේරුම් ගැනීමට අමාරු ධර්ම වඩා හොඳින් තේරුම් ගත හැකි වන පරිදි විස්තර කිරීමක් කරයි. මේ අටුවාව අභිධර්මාර්ථ සංග්‍රහ නැමැති අභිධර්මයට කර තිබෙන අටුවාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙලක් අරගෙන තිබෙනවා. අනිත් අටුවාවල වචනෙන් දෙකෙන් වදාරන ලද කාරණය වචන රාශියකින් විස්තර කෙරෙනවා. මේ අටුවාව වචන බොහෝමයකින් වදාළ ධර්ම කාරණය වචන කීපයකින් දක්වනවා. ඊට වඩා අඩු සංඛ්‍යාවකින් දක්වනවා. දැන් අපිට පේනවා ඒක ධම්ම සංගමයේ මුලදීම වදාරන ධම්ම සංගමයේ යස්මින් සමේ කාමා වචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං යා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති ඔය ආදි වශයෙන් ධර්ම 56ක් වෙන වෙන විදිහට වදාරලා අන්තිමට යේවාපන අඤ්ඤේති අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා කියලා ඒ පළමුවෙනි කුසල්සිත වදාරලා තිබෙනවා. පළමුවෙනි කුසල්සිත. දැන් මේ සියලුම විස්තර ගන්නේ නැතිව මේ හාමුදුරුවෝ මේ ග්‍රන්ථයේදී කියනවා සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං අසංඛාරික මේකක් අසංඛාරිකං ඒකං ඒ කුසල්සිත ගැන. ඉතින් ඒ කුසල්සිතෙහි යෙදෙන චෛතසික ගැන ගන්නට තමයි වෙන තැනක දක්වන්නේ සංග්‍රහණයක් වෙන්නේ. ඒ කුසල්සිතෙහි ලැබෙන චෛතසික සංඛ්‍යාව සංග්‍රහණය වැටියට දැක්කේ. අපි දන්නවානේ ඒ කුසල්සිතෙහි යෙදෙන චෛතසික සංග්‍රහණයේදී පෙන්වන්නේ කීයක් කියලාද? 38ක් කියලා. 38ක් කියන්නේ අඤ්ඤ සමාන චෛතසික 13යි සෝබන චෛතසික 25යි කියන මේ 38 එයිනුත් විරති චෛතසික 3යි කරුණා මුදිතා කියන අප්‍රමාණ්‍ය චෛතසික 2යි කියන මේ 5 වෙන වෙනම යෙදිය යුතුයි කියන. වෙන වෙනම යෙදිය යුතුයි කියන්නේ මේ 5 කවදාවත් එකවර එක සිතක ලැබෙන්නේ නැහැ. මේ 5න් දෙකක්වත් ලැබෙන්නේ නැහැ එක සිතක. මේ 5න් එකක්මයි ලැබෙතොත් ලැබෙන්නේ. මේ 5ම නැතුවත් ඒ සිත උපදිනවා. නමුත් මේ 5 අතුරෙන් යමක් උපදිනවා නම් ඒ එකක්ම මිසක කීපයක් නෙවෙයි. මොන සිත්වලද?
දැන් කාමාවචර කුසල් සිත ගැනනේ අපි කතා කළේ ඒ සිත. ලෝකෝත්තර සිතේ විරති චෛතසික තුනම යෙදෙනවානේ. ඒ ලෝකෝත්තර සිතේ විරති චෛතසික තුනම යෙදෙන්නේ ලෝකෝත්තරෙහිදී සිදු කරන්නේ මේ කාමාවචර විරතීන් යෙදෙන්නේ කාමාවචර සිතෙහි යම් යම් අකුසලයකින් වළකින අවස්ථාවේ විරමණය අවස්ථාව. ලෝකෝත්තර සිතේ විරතීන්ගේ ඒ අකුසලයෙන් ඒ අවස්ථාවේදී වැළකීමක් සිදු කිරීමක් නෙවෙයි කරන්නේ. එයින් කරන්නේ කුමක්ද? නිර්වාණය අරමුණු කරන. නිර්වාණය අරමුණු කොට ඒ නිර්වාණය අරමුණු කිරීම නිසා සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ඒ විරතීන් හටගන්නේ. ඒ අකුසල ධර්මයේ සමුච්ඡේද වශයෙන් නැති. දැන් අපට උපදනා වූ කාමාවචර කුසල් සිතේ තදංග වශයෙන් ඒ අකුසලයෙන් වැළකීමක් කරන්නේ. නමුත් එහෙම තදංග වශයෙන් ඒ අකුසලයෙන් වැළකීම නොකරන අවස්ථාවක් තිබෙනවා. දැන් අපි මේ වෙලාවේදී අපේ කාර්යය යම්කිසි අකුසලයකින් වැළකීමක් නෙවෙයි. නේ ඒ සඳහා වූ සිතක් නෙවෙයිනේ දැන් අපට තිබෙන්නේ. දැන් අපි මොනවද කරන්නේ? මේ කුසල කර්මේ නැත්නම් පුණ්‍ය කර්ම දෙකකට සහභාගීව සිටිනවා. බණ කීමයි බණ ඇසීමයි. මේ දෙක. මේ වෙලාවේදී උපදින්නේ ඒ බණ ඇසීමේ චේතනාව, බණ කීමේ චේතනාව කියන මේ චේතනාවන්ගෙන් යුක්ත වූ සිත් ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් උපදිනවා. විරතිය දෙන්නේ නැහැ. කරුණා මුදිතා දෙකක් නැහැ. අපි මේ වෙලාවේදී කාගේවත් ඒ තැනැත්තාගේ දුක සංසිඳ වීමට යම් කිසිවක් කරනවත් නෙවෙයි. කරුණාව උපදවා පතුරනවත් නෙවෙයි. එහෙම නැත්නම් මේ තැනැත්තා සුඛිත මුදිත වේවා කියලා මුදිතාව ඇති කරනවත් නෙවෙයි. මේ වෙලාවේ අපි යම් කිසි කාර්යයක යෙදී සිටිනවා. ඒ කාර්යය තමයි මේ පුණ්‍ය කර්මය. බණ ඇසීම හා බණ කීම. ඒ චේතනාවන්ගෙන් යුක්ත වූ සිත් උපදිනවා අපිට. අපි ඊට වඩා අද කතා කරන්නේ නැහැ පින්නතුනි. වේලාව ගත වෙලා තිබෙන්නේ. අපි අනිත් දවසේ එතන සිට මේ අකුසල සංග්‍රහය පිළිබඳව කතා කරමු. අකුසල සංග්‍රහයතාව චත්තාරු ආසවා කියන ආශ්‍රවයන්ගෙන් පටන් ගන්නෙ.